සමාජ සංගායනා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පරාභවන්තං පුරිසං මයං පුච්ඡාම ගෝතමං භගවන්තං පුට්ඨමාගම්ම කිම් පරාභවතෝ මුඛං තී. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, සුපුරුදු පරිදි හිමිදිරි පාන්දර හිරු රූපවාහිනිය ඔස්සේ ඔබ වෙත ගෙන එන සමාජ සංගායනා ධර්මදේශනා මාලාවේ අද දවසට නියමිත ධර්මදේශනාව ශ්‍රවණය කරන්නටයි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ. අද ධර්මානුශාසනාව ඔස්සේ පැහැදිලි කරලා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ වටිනා සූත්‍ර දේශනාවක්. අපි දන්නවා බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාල සීමාවේදී මංගල කියන වචනය පිළිබඳව වාදයක් ඇති වුණා. මේ වාදය දිව්‍ය ලෝකයේ දක්වාම පැතිරිලා ගියා. මංගල කියන්නේ දකින රූපවලට, ඇහෙන ශබ්දවලට මෙන්න මේ විදියට මංගල කියන වචනය පිළිබඳව වාද ඇති වුණා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණු දෙවිවරුන්ට බුදුරජාණන් වහන්සේ මංගල කියන වචනේ සැබෑ පැහැදිලි කිරීම සිද්ධ කළා. ඒ අනුව තමයි මහා මංගල සූත්‍ර දේශනාව බුදුහාමුදුරුවෝ සිද්ධ කළේ. ඉන් අනතුරුව දෙවිවරුන්ට උවමනාවක් ඇති වුණා දියුණු වීම පිණිස හේතු වන මංගල කරුණු දැනගත්තා වගේම පිරිහීමට හේතු වන කාරණා මොනවද කියලා දැනගන්න. දියුණු වෙන්න හේතු වන කාරණා දැනගන්නව වගේම අපි පිරිහෙන්න හේතු වන කාරණා දැනගන්න ඕන. පිරිහෙන්න හේතු වන කාරණා දැනගන්න ඕන වෙන්නේ පිරිහෙන්න නෙවෙයි, පිරිහෙන්නේ නැතුව එයින් මිදී වාසය කරන්න. මේ ලෝකේ ජීවත් වෙනකොට අපි හොඳ ඉගෙන ගන්නත් ඕන, නරක ඉගෙන ගන්නත් ඕන. හොඳ නරක දෙකම ඉගෙන ගන්න ඕන. හොඳ විතරක් ඉගෙන ගත්තොත් නරක හඳුන ගන්න බැරි වුණොත් ඒ මිනිස්සයා නරක හොඳ හැටියට කල්පනා කරන්න පුළුවන්. ඒ නිසා හොඳ නරක ඉගෙන ගන්න ඕන. හොඳ ඉගෙන ගන්න ඕන ඒ හොඳ කරගෙන යන්න. නරක ඉගෙන ගන්න ඕන ඒවා නරකයි කියලා තේරුම් අරගෙන ඒවා නොකර ඉන්න. ඒ නිසා බුදුහාමුදුරුවෝ පිරිහීමට හේතු වන කාරණා පිළිබඳව දේශනා කරපු සූත්‍ර දේශනාවක් තමයි පරාභව සූත්‍රය කියලා කියන්නේ. මේ පරාභව සූත්‍රය ඔයත් කියවලා තියෙනවා, අහලා තියෙනවා, සමහරුන්ට කටපාඩම්. මොකද හේතුව මේ සූත්‍ර දේශනාව අපි නිතර පරිශීලනය කරන පිරුවානා පොත් වහන්සේ තුලත් අන්තර්ගත වෙනවා. පිරුවානා පොත් වහන්සේ තුල අන්තර්ගත සූත්‍ර දේශන අපි නිතර සජ්ජායනා කරනවා. අපි ඒ තුලින් ආශිර්වාදයක් සැලසෙන බව විශ්වාස කරනවා. පිරිත, පරිත්ත, පරිත්‍රාණ කියන වචනවල තේරුම තමයි පරිසමන්තතෝ තායති රක්ඛතීති පරිත්තං. හැම පැත්තකින්ම රැකවරණය සැලසෙන නිසා මේ ධර්ම කාරණාවලට පිරිත, පරිත්ත නැත්තම් පරිත්‍රාණ කියලා හඳුන්වනවා. මේ පිරිත් දේශනා වලින් එහෙම නැත්නම් ධර්මය තුලින් අපට රැකවරණය ලැබෙන ආකාර කිහිපයක් තියෙනවා පින්වත්නි.
දැන් ওই පිරුවානා පොත් වහන්සේ සජ්ජායනා කරනකොට සූත්‍ර දේශනා අන්තර්ගත සූත්‍ර දේශනා සජ්ජායනා කරනකොට ඒ තුලින් අපට රැකවරණය සැලසෙන ආකාර තියෙනවා. එකක් තමයි මේ පිරිත් දේශනා ශ්‍රවණය කරනකොට සජ්ජායනා කරනකොට අපේ හිත පිරිසිදු වෙනවා. රාගය වැඩෙන, ద్వේෂය වැඩෙන, මෝහය වැඩෙන ස්වરૂපයක් නෙවෙයි තියෙන්නේ. පිරිත් දේශනාවක් ශ්‍රවණය කරනකොට රාගය යටපත් වන, ద్వේෂය යටපත් වන, මෝහය යටපත් වන ස්වභාවයක් තමයි තියෙන්නේ. තමන්ට තමන්ගේ හිත පිරිසිදු කරගන්න පුළුවන් නම් පින්වත්නි, ඒ හිත පිරිසිදු කර ගැනීමම ආශිර්වාදයක් වෙනවා. රැකවරණයක් බවට පත් වෙනවා. හිතේ පිරිසිදුකම ගතට සුවය ගෙන දෙනවා. හිත හොඳයි නම් ගතත් සුවපත් වෙනවා. ඒ පැත්තෙන් ආශිර්වාදයේ සැලසෙනවා. ඒ වගේම තමයි මේ පිරිත් දේශනා ධර්මකාරණා සජ්ජායනා කරනකොට සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන්ගේ ආශිර්වාදයත් සලසා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ ලැබෙන්නේ එක හේතුවක් නිසා. දිව්‍ය ලෝකයේ ආයුෂ සහ මනුස්ස ලෝකයේ ආයුෂ පිළිබඳව කල්පනා කරනකොට හරි වෙනස්. දිව්‍ය ලෝකයේ සමහර විට පැයක් දෙකක් මනුස්ස ලෝකයේ විදියට ගත්තොත් අවුරුදු 100ක් වගේ වෙනවා. එතකොට පින්වත්නි, එදා බුදුරජාණන් වහන්සේ බරණැස් ඉසිපතන මිගදායේදී ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කරනකොට ධර්මයේ මීට වසර 2000 ගණනාවකට පෙර ආතුව බුදුහාමුදුරෝ දේශනා කරනකොට එදා බුදු හඬින්ම බුදුහාමුදුරෝ දේශනා කරනකොට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන්ම ඒ ධර්මය සූත්‍ර දේශනා ශ්‍රවණය කරපු දෙවිවරු ඉන්නවා. අදටත් දිව්‍ය ලෝකවල ඒ දෙවිවරු ඉන්නවා. එදා බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්මය අද අහනකොට ඇහෙනකොට ඒ දෙවිවරු බොහෝම ප්‍රියයි. දෙවිවරුන්ගේ සම්ප්‍රාප්තිය, දෙවිවරුන්ගේ ආශිර්වාදය ඒ තුලින් ලැබෙනවා. ඒක පැත්තක්. ඒ හැම ආශිර්වාදයක්ම අභිභවාගිය ආශිර්වාදයක්. ඒ හැම ආශිර්වාදයකටම එහා ගිය ආශිර්වාදයක් අපට ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. අපි ඒ සූත්‍ර දේශනාවල අන්තර්ගත ධර්මකාරණා පිළිබඳව හොඳ අවබෝධයක් ඇති කරගෙන ඒ ධර්මයට තැන දීලා ජීවිතය ධර්මයට අනුගතව ප්‍රායෝගිකව ගෙන යනවා නම්, විශේෂයෙන් මේ පරාභව සූත්‍රය වගේ සූත්‍ර දේශනාවල අන්තර්ගත වන පිරිහීමේ කරුණු දොරටු වසා ගන්න උනන්දු උනෝතින් තමයි අපට සැබවින්ම සාර්ථකත්වය ළඟා කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. එතකොට මේ සූත්‍ර දේශනාවල අන්තර්ගත වන පිරිහීමට හේතු වන කාරණා බුදුහාමුදුරුවෝ පෙන්වුවා. මේ කාරණා පිටුපස ඔබ හඹා යනවා නම් ඔබ පිරිහෙන මගක ඉන්නේ කියන එක මතක තියාගන්න. මේ කාරණා තමන්ගේ ජීවිතේ පුරුදු කර දුවනවා නම් ඔබ පිරිහෙන මගක ඉන්න කෙනෙක් හැටියට මතක තියාගන්න. ඒ මග ගියොතින් ඔබ විනාශ වෙනවා. ඒ නිසා පිරිහෙන්න හේතු වන කාරණා දැනගෙන පිරිහෙන්නේ නැතුව ඒයින් මිදෙන්න ඔබ හොඳට මතක තබා ගත යුතුයි. බුදුහාමුදුරුවෝ පෙන්නනවා සුවිජානෝ භවං හෝති සුවිජානෝ පරාභවෝ ධම්ම කාමෝ භවං හෝති ධම්ම දෙස්සී පරාභවෝ. යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ ලොවට හිතසුව පිණිස දේශනා කරපු පරම පවිත්‍ර වූ මේ ධර්මයට වමනාවෙන් යොමු වෙන්නේ නැත්තම්, ධර්මයට කැමති නැත්තම්, අධර්මයට නම් කැමති, අධර්මයට කැමති වෙලා ධර්මයට අකමැති වෙච්ච මිනිසයා පිරිහිලා යනවා. සමාජයේ දිහා පොඩ්ඩක් බලන්න. ධර්මයට කැමැත්තෙන් ධර්මය පරිශීලනය කරන මිනිස්සුන්ගෙත්, ධර්මයට අකමැතිව අධර්ම මාර්ගයේ ගමන් කරන මිනිස්සුන්ගෙත් වෙනස. ඔවුන්ට ජීවිතයේ යම්කිසි ගැටලුවකට මුහුණ පාන්න සිද්ධ වෙනකොට අභියෝගයක් ඉදිරියේ හැසිරෙන්නේ අහසට පොළොව වගේ. ධර්මයේ දන්න කෙනා අභියෝග ඉදිරියේ ධර්මානුකූලව මුහුණ දෙනවා. ධර්මය නොදන්න කෙනා අභියෝග ඉදිරියේ අධර්මානුකූලව පිරිහෙන ස්වභාවයෙන් මුහුණ දෙනවා. ඒ නිසා
මේ සමාජයේ දිහා හොඳට බලනකොට ධර්මයේ දන්න මිනිස්සු සහ නොදන්න මිනිස්සුන්ගේ වෙනස දකින්න හම්බෙනවා. ඔබ ධර්මයට කැමති නැත්නම් ධර්මයේ පරිශීලනය කරන්න යොමු වෙන්නේ නැත්නම් ඔබ පිරිහෙනවා. ඊළඟට අසන්තස්ස පියා හොಂತಿ සන්තේන කුරුතේ පියං අසතං ධම්මං රෝචේති තම් පරාභවතෝ මුඛ. අශාන්ත දුස්සීල වැරදි වැඩ කරන මිනිසුන්ට නම් ඔබ කැමති. ශාන්ත සිල්වත් යහපත් සාධු චර්යාවන්ගෙන් යුක්ත උදවියට ඔබ අකමැති නම් ඔබ පිරිහෙනවා. සමහර මිනිස්සු ඉන්නවා ඒ අයගේ කැමැත්ත තියෙන්නේ හොඳ මිනිස්සුන්ට නෙවෙයි නරක මිනිස්සුන්ට. මිනී මරනවා නම් සත්තු මරනවා නම් ඒකේ නම් මහා වීරයෙක් හැටියට සලකන මිනිස්සු ඉන්නවා. ඒ වගේ ආශ්‍රය කරන්න ලැබෙන එක හරි හොඳයි කියලා හිතන මිනිස්සු ඉන්නවා. හොරකම් කරන හොරු ආශ්‍රය කරන්න කැමති අය ඉන්නවා. ඒ නිසා තමයි මිනී මරුවෝ ළඟටම යනවා. හොරු ළඟටම යනවා. කාමයන්හි වර්ධව හැසිරෙමින් පරපුරුෂ සේවන පරදාර සේවනෙහි යෙදෙන මිනිස්සුන්ට කැමති අය ඒවට යොමු වෙනවා. බොරුකාරයෝ ළඟටම යනවා. සුරාවට මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච මිනිස්සු ඇදිලා යන්නේ ඒ වගේම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච මිනිස්සු හොයාගෙන. ඔබ හොඳ මිනිස්සුන්ව ප්‍රතික්ෂේප කරනවා නම් සිල්වත් ගුණවත් උදවියව ඔබ ප්‍රතික්ෂේප කරනවා නම් දුස්සීල ගති තියෙන වැරදි පාරවල් වලට ඔබව ඇදගෙන යන මිනිස්සුන්ට නම් ඔබ කැමති. ඔබ පිරිහෙන බව මතක තියාගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඊළඟට පෙන්නනවා නිද්දා සීලි සභා සීලි අනුට්ඨාතාච යෝ නරෝ අලසෝ කෝද පඤ්ඤානෝ තම්පරා භවතෝ මුඛං. ඔබ නිතර නිදනසුළු ගතියෙන් යුක්තයි නම් කම්මැලිකාර ගති ලක්ෂණ වලින් යුක්තයි නම් කම්මැලි ගති තියෙන අලස වීරයක් නැති උනන්දුවක් නැති ඔබ පිරිහිලාම යනවා. අධ්‍යාපනික වශයෙන්ුත් පිරිහෙනවා කම්මැලිකාරයා. ඒ වගේම ආර්ථිකමය වශයෙන්ුත් පිරිහිලා යනවා. ආධ්‍යාත්මික වශයෙන්ුත් පිරිහිලා යනවා කම්මැලි පුද්ගලයා. උත්සාහෝ රිපුවත් මිත්‍රමා ලස්යම් මිත්‍රවත් රිපු. උත්සාහය දකින්න කියලා කිව්වේ බුදුහාමුදුරුවෝ බොහොම ශක්තිමත් දෙයක් හැටියට සංස්කෘත පඬිවරු පැහැදිලි කරනවා. උත්සාහය කියන්නේ හතුරෙක් වගේ තමයි හැබැයි මිතුරෙක් කියලා හිතන්න. උත්සාහෝ රිපුවත් මිත්‍ර මාලස්යම් මිත්‍රවත් රිපු. කම්මැලිකම හරියට මිතුරෙක් වගේ තමයි හැබැයි හතුරෙක් කියලා හිතන්න. උත්සාහය කරන්න අමාරුයි හැබැයි ප්‍රතිඵල හරිම මිතුරුයි. කම්මැලිකම හරිම ලේසි නිදියන්න ලේසි හැබැයි ප්‍රතිඵලය හරි භයානකයි. ඒ නිසා නිදන සුළු ගතියෙන් යුක්තයි නම් කම්මැලිකාරයෙක් නම් අන්න ඒ කෙනාට දියුණු වෙන්න බෑ. ඒ කෙනා පිරිහිලා යන බව බුදුහාමුදුරු දේශනා කළා. යෝ මාතරං වා පිතරං වා ජින්නකං ගත යොබ්බනං පහූසන්තෝන භරති තම්පරා භවතෝ මුඛං. හොඳට මතක තියාගන්න තමන් තමන්ගේ අම්මට සලකන්නේ නැත්නම් තමන් තමන්ගේ තාත්තට සලකන්නේ නැත්නම් දෙමව්පියන්ට නොසලකා හරින දරුවන් පිරිහිලා යනවා. මතක තියාගන්න සමහරක් විට හයිය තියෙනකොට තමන්ට තමන්ගේ අම්මා ගැන එච්චර හැඟීමක් ඇති වෙන්නේ නැති වෙන්න පුළුවන්. තාත්තා ගැන හැඟීමක් නැති වෙන්න පුළුවන්. හැබැයි ඒ දෙන්නට නොසලකා හැරලා ඒ දෙන්න මිය ගියාට පස්සේ මතක තියාගන්න මරණාසන්න මොහොතේදී හරි දෙමව්පියන්ට නොසලකා හැරීමේ විපාක ඔබට භුක්ති විඳින්න වෙනවා. ඒකයි කිව්වේ අන්තිම මොහොතේ හරි ඔබ පිරිහෙනවා. අපි ළඟට සමහර මිනිස්සු එනවා පින්වත්නි වයසට ගියපු අය සමහරු. පහුගිය දවසකත් මන් ළඟට වයසක කෙනෙක් ඇවිල්ලා කියනවා අඬ හාමුදුරුවනේ මට පුදුම මානසික පීඩනයක් අද දැනෙනවා. මං තරුණ කාලේ මගේ අම්මටයි තාත්තටයි සැලකුවේ නෑ හාමුදුරුවනේ. මම මගේ අම්මට තාත්තට ගහලා තියෙනවා හාමුදුරුවනේ. මම මගේ අම්මට තාත්තට බැනලා තියෙනවා හාමුදුරුවනේ. මට අම්මගේ තාත්තගේ මිනී වලලපු තැනට ගිහිල්ලා සමාව ගන්න ඕන හාමුදුරුවනේ. මට පුදුම පීඩනයක් කියලා මේ වයසට ගිහිල්ලා. මතක තියාගන්න තරුණ කාලේ හිතෙන්න පුළුවන් අම්මට බැනලා එලවනකොට තාත්තට බැනලා එලවනකොට මහ ලොකු වැඩක් කළේ කියලා හිතෙන්න පුළුවන්. මතක තියාගන්න මැරෙන්න ඉස්සෙල්ලා විඳින්න වෙනවා පිරිහෙනවා කියලා කිව්වේ ඒකයි. තමන්ගේ අම්මට තාත්තට ඒ අය වයසට ගියාට පස්සේ
සැලකීම දරුවන්ගේ වටිනා යුතුයකමක්. ඒ නිසා දෙමව්පියන්ට නොසලකන දරුවන්ට පිරිහීම උරුමයි. කොච්චර සල්ලි තිබුණත් අන්තිම මොහොතේ පීඩන එනවා. පීඩන එනවා කියන්නේ සල්ලි තිබ්බත් පිරිහෙනවා. මේ සල්ලි නැති වෙන එක විතර නෙවෙයි පිරිහීම කියන්නේ. සෞඛ්‍ය පිරිහෙන එකත් පිරිහීම. සල්ලි කොච්චර තිබුණත් ලෙඩෙක් නම් වැඩක් නැහැ. සල්ලි කොච්චර තිබුණත් සතුටක් නැත්තම් වැඩක් නැහැ පිරිහිලා. එතකොට සල්ලි තිබුණත් ඔබ පිරිහෙනවා. ඒ නිසා මතක තියාගන්න දෙමව්පියන්ට සලකන්න ඕන. යෝ බ්‍රාහ්මණං වා සමනං වා අඤ්ඤං වාපි වනිබ්බකං මුසාවාදේන වංචේති තම් පරාභවතෝ මුඛං. මතක තියාගන්න කිසිම කෙනෙක් බොරු කියලා රවට්ටන්න පුරුදු වෙන්න එපා. විශේෂයෙන් භික්ෂූන් වහන්සේලා යාචකයෝ තමන්ගෙන් දෙයක් ඉල්ලගෙන එන කෙනෙක් කිසිම කෙනෙකුට බොරු කියලා රවට්ටනවා නම් බොරු බලාපොරොත්තු දෙනවා නම් බලාපොරොත්තු දීලා ඒ බලාපොරොත්තු නැති කරලා දානවා නම් මතක තියාගන්න ඒ කෙනා පිරිහිලා යන බව බුදුහාමුදුරෝ දේශනා කළා. පහූත විත්තෝ පුරිසෝ සහිරඤ්ඤෝ සභෝජනෝ ඒකෝ භුඤ්ජති සාදෝනි තම් පරාභවතෝ මුඛං. හොඳට මතක තියාගන්න සමහරු ඉන්නවා හරියට සල්ලි හම්බ කරනවා. ධනෙ එකතු කරගන්නවා. එකතු කරගෙන තනියම භුක්ති විඳිනවා. කාටවත් උදව් කරන්නේ අසරණ කෙනෙකුට පිහිට වෙන්නේ නැහැ. අඩුම ගානේ සතෙකුටවත් කන්න දෙන්නේ නැති මිනිස්සු ඉන්නවා. තමන් විතරක් තනියම පරිභෝජනය කරගෙන ගොඩ ගහගෙන බදාගෙන හිටියොත් මතක තියාගන්න අද තනියම කෑව වගේ නෙවෙයි දැඩි ලෙස පීඩනයකට මුහුණ පානවා. මොකද අන්තිම කාලේ වෙනකොට පින්වත්නි කාපු දේ නෙවෙයි සතුටට හේතු වෙන්නේ දීපු දේ. තනියම තියාගෙන කෑවනම් කාපු එක ගැන දුකක් එන්නේ. දීලා තියනවා නම් සතුටු වෙන්න පුළුවන්. ඒ නිසා තනියම ඔය තියෙන වස්තු භුක්ති විඳ විඳා ඉන්නවා නම් අන් අයට සලකන්නේ නැත්තම් තමන්ගෙන් වෙන්න ඕන යුතුයකම් ටික ඉටු කරලා නැත්තම් අන්න ඒ කෙනා තනියමම භුක්ති විඳ විඳා සැප විඳ විඳ ඉඳලා අන්තිම මොහොතේ දැඩි පීඩනයකටපත් වෙනවා. අනේ මෙච්චර තිබිලත් මට තව කෙනෙකුට හිතසුව පිණිස දෙයක් දෙන්න බැරි වුණා. පන්සලකට දෙයක් කරන්න බැරි වුණා. දානයක්වත් දෙන්න බැරි වුණා. පරිත්‍යාගශීලී වෙන්න බැරි වුණා කියලා දුක් විඳින්න වෙනවා. ඒකයි දෙන දේ තමයි සුවඳ. කෑ දේ ගඳයි, දුන් දේ සුවඳයි කියලා කියන්නේ ඒකයි. දුන්නොත් දානය ලැබෙයි නිදානය කියලා කියන්නේ ඒකයි. ඒ නිසා තනියම භුක්ති විඳින මිනිස්සු පිරිහෙනවා. ඊළඟට පෙන්නනවා ජාති තද්දෝ ධනත් තද්දෝ ගොත්තද්දෝ චයෝ නරෝ සංඥාතින් අතිමඤ්ඤේති තම් පරාභවතෝ මුඛං. මාන්නෙන් යුක්ත මිනිස්සු සමහරු කුලය ගැන හිතලා පරපුර ගැන හිතලා මම මේ ඉහළ කුලේ මිනිස්සෙක් මගේ ගෝත්‍රය මෙන්න මේකයි මගේ පරපුර මෙන්න මේකයි මගේ නම මෙන්න මේකයි කියලා අති මාන්නෙන් කටයුතු කරනවා නම් අත්ුක්කංශන පරවම්බනය තමන් උසස් කරලා අනිත් අය පහත් කරලා සලකන මිනිස්සු ඉන්නවා නම් මතක තියාගන්න ඒ වගේ මිනිස්සුන්ටත් දැඩි ලෙස පිරිහීමක් උරුම වෙනවා. ඒ නිසා මාන්නක්කාර වෙන්න එපා. අනතිමානී ගුණය ප්‍රගුණ කරන්න. අතිමාන්නය පිරිහීමට හේතුවක් හැටියට සලකන්න ඕන. මේ කියන කාරණා ඔබ තුල තියෙනවා නම් වහාම ඉවත් කර ජීවිතය පිරිසිදු කරගන්න. මේ කියන කාරණා ටික ඔබ තුල තියෙනවා නම් ඔබ අපිරිසිදුයි, ඔබ පිරිහෙනවා. පිරිහෙන්නේ නැතුව ගොඩ නැගෙන්න ශක්තිමත්ව ඒ පිළිබඳව කල්පනා කරන්න. ඒ වගේම ඉත්ති දුත්තෝ සුරා දුත්තෝ අක්ඛ දුත්තෝ චයෝ නරෝ ලද්දං විනාශේති තම් පරාභවතෝ මුඛං. ඔබේ හිතේ තියෙනවා නම් පරදාර සේවනයේට යොමු වෙන්න ලොකු වමනාවක්, නිතර ස්ත්‍රීන්ට ලොල්ව කටයුතු කරනවා නම්, ඒ වගේම සුරාවට සූදුවට ඇබ්බැහි වෙලා කටයුතු කරනවා නම් මතක තියාගන්න ස්ත්‍රීන්ට ඇබ්බැහි වෙච්ච, සූදුවට සුරාවට ඇබ්බැහි වෙච්ච මිනිස්සු ලද්දං විනාශේති. ලැබෙන දේවල් විනාශ වෙනවා. හම්බ කළාට වැඩක් නෑ, ඉතිරියක් නෑ. ඉතිරි කරන්න බෑ. වියදම වැඩි. මතක තියාගන්න ඒවා පිටුපස ලුහු බඳින මිනිස්සු පරිහානියටපත් වෙනවා. පිරිහිලාම යන බව බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඊළඟට
සේහි ධාරේහි සන්තුට්ඨෝ වේසියාසු පදිස්සති දිස්සති පරදාරේසු තම් පරාභවතෝ මුඛං. තමන්ගේ අඹුවත් සමග සතුටු වෙමින් පර අඹුවන් කරා යොමු වෙනවා නම් ඒ කියන්නේ පරදාර සේවනය. තම ස්වාමියා සමග සතුටු වෙමින් පර පුරුෂ සේවනයෙහි යෙදෙනවා නම් මෙන්න මේ කාමයන්හි වරදවා හැසිරෙන මිනිසුන්ට පෙරහීමට පත්වෙන්න සිද්ධ වෙනවා. විවාහ ප්‍රාප්ත වෙන්නේ එකට ජීවිතය ගෙවන්න. යම් කිසි කෙනෙක් පරපුරුෂ සේවනයේ පරදාර සේවනයේ යෙදෙනවා නම් ඒ කෙනා පිරිහිලා යනවා. මෙලොවදීම පිරිහිලා යනවා. පරලොවදී සතර අපාය ගිහිල්ලා උපදිනවා. බලන්න පින්වත්නි මේ කාල සීමාව මේ වසංගත රෝගී තත්ත්වය නිසා සිදුවෙච්ච අහිතකර ප්‍රතිඵල අතර එකක් තමයි බොහෝ පෞල් ජීවිත කැඩිලා ගියා. කොහොමද ඒක උනේ? කොහොමද ඒක උනේ? සමහර වෙලාවල් වලදී ස්වාමියා එක තැනක හිර වුණා, ස්වාමි භාර්යාව තව තැනක හිර වුණා. අනියම් සම්බන්ධතා බොහෝමයක් හටගත්ත කාල සීමාවක් ඇටියට දකින්න පුළුවන් මේ කාල සීමාව. හොඳට හිටපු පවුල් සමහරකට දරුවෝ රැක බලාගෙන දරුවෝ හදාගෙන හිටපු පවුල් බොහෝ ප්‍රමාණයක් අපේ රටේ කැඩුනා. පහුගිය කාල සීමාව තුළ අපි ළඟට හම්බෙන්න ආපු පවුල් හාමුදුරුවනේ නෝනා අනියම් සම්බන්ධතාවයක් ඇති කරගෙන මගේ දරුවෝ ටිකක් දාලා නෝනා යන්න ලෑස්ති. එහෙම කියපු තැන් බොහෝමයි. පිරිමි නෙවෙයි පින්වත්නි. කාන්තාව බොහෝමයක් පහුගිය කාලවල ගොඩක් වැරදි වැඩවල පැටළුණා. සමාජ ජාලා හරහා මොහුන පොත හරහා ඔවුන් වැරදි වැඩවල පැටළුණා. ගොඩක් පෞල් ජීවිත අවුල් වෙලා ගිහිල්ලා තියෙනවා. එතකොට බලන්න පරපුරුෂ සේවනයේහි පරදාර සේවනයේහි යෙදෙනවා නම් ඒ යෙදීමම විනාශයට හේතුවක්. මේ පහුගිය කාල සීමාවේ අධික ලෙස සිදු වුණා. ඔබ හොඳට මතක තබා ගන්න. තමන්ගේ ජීවිතයට අහිතකර විපාක ගෙන දෙන දේවල් වලට අඩිය තියන්න එපා. පහුගිය මාසෙ ගැන කල්පනා කළොත් මාසෙට දවස් 30 ගාණක් ඇති. මට විතරක් එහෙම ප්‍රශ්න 25කට වැඩි ආවා. එතකොට තව කොච්චර ඒවැද්ද? එකම වගේ සිදුවීම්. ඒ නිසා පරපුරුෂ සේවනය පිළිකුලෙන් හෙලා දැකිය යුතුයි. පරදාර සේවනය පිළිකුලෙන් හෙලා දැකිය යුතුයි. කවදාකවත් ඒ පෞකාර වැඩේ කරන්න එපා. කරන තරමටම පිරිහිලා යන බව බුදුහාමුදුරෝ දේශනා කළා. ඊළඟට අතීත යොබ්බනෝ පෝසෝ ආනේති තිබ්බරුත්තනින් තස්සා ඉස්සාන සුපති තම් පරාභවතෝ මුඛං. පරාභව සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ පෙන්නනවා කවුරු හරි කෙනෙක් වයසට ගිහිල්ලා වයස පිළිබඳව හඳුනගන්නේ නැතුව තේරුම් ගන්නේ නැතුව තරුණ කෙනෙක් විවාහ කරගන්නවා නම් තරුණ කෙනෙක් අතීත යොබ්බනෝ පෝසෝ ආනේති තිබ්බරුත්තනින් වයසට ගිහිල්ලා ගෙදරට ගේනවා තරුණ කෙනෙක් විවාහ කරගත්තොත් මතක තියාගන්න බුදුහාමුදුරු දේශනා කළේ ඒ වැඩිහිටි කෙනා පිරිහෙනවා. කොහොමද පිරිහෙන්නේ? බුදුහාමුදුරුව පෙන්නවා සමහරු කියාවි අපෝ ඒක ප්‍රශ්නයක් නෙවෙයි, ආදරයට වයසක් නැහැ, ආදරය කරන්න ඕනම කෙනෙකුට පුළුවන්, ඕනම වයසක කෙනෙකුට පුළුවන්. ඒක ඇත්ත. අපිත් පිළිගන්න. වැඩිහිටි කෙනෙකුට තරුණ කෙනෙක් පිළිබඳව ආදරයක් එන්න පුළුවන්. තරුණ කෙනෙකුට වැඩිහිටි කෙනෙක් පිළිබඳව ආදරයක් ඇති වෙන්න පුළුවන්. ආදරය ඇති වෙනවා වගේ නෙවෙයි, විවාහ වෙනවා වගේ නෙවෙයි පින්වත්නි. බුදුහාමුදුරු මේ දේශනා කරපු එක හරියටම හරි කියලා හැමෝම පිළිගන්නවා. මොකක්ද වෙන්නේ? වැඩිහිටි කෙනාට ලොකු පීඩනයක් ඇති වෙනවා. මම බැන්දේ තරුණ කෙනෙක්, මේ තරුණයා තව සමාජයේ තරුණියක් එක්ක පැටලෙයිද? මම බැන්දේ තරුණියක්, මේ තරුණිය තවත් තරුණයෙක් එක්ක පැටලෙයිද? හැම මොහොතකම රෑ එළි වෙනකන්, එළි වෙලා රෑ වෙනකන් ඒ බය, ඊර්ෂියාව,
දුක ඒ වයෝවෘද්ධ කෙනාට උරුම වෙන බව බුදුහාමුදුරුවෝ දේශනා කළා. හැම වෙලාවකම බයකින් ඉන්නවා කිව්වේ බුදුහාමුදුරුවෝ. මට මේක අහිමි වෙයිද කියලා බයයි. අහිමි වෙන තැන දුකයි. ඒ නිසා පෙන්නවා අතීත යොබ්බනෝ පෝසෝ ආනීති තිබ්බරුත්තනි තස්සා ඉස්සාන සුපති තම්පරා භවතෝ මුඛං. වයසට ගිහිල්ලා තරුණ අය කසාද බඳින්න එපා, පිරිහෙන්න පුළුවන්. පිරිහෙන බව බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඊළඟට පෙන්නනවා ඉත්ති සොණ්ඩින් විකිරණින් පුරිසං වාපිතාදිසං ඉස්සරි යස්මින් තපාපේතේ තම්පරා භවතෝ මුඛං. ගෙදර ගෘහ මූලිකයා නැත්නම් මුදල් පරිපාලනය බාර දීලා තියෙන්නේ දුරාචාරයට යොමු වන කෙනෙකුට නම් ඒ පවුල පිරිහිලා යනවා කියලා මේ පරාභව සූත්‍රයේදී පෙන්වනවා. ඉත්ති සොණ්ඩින් විකිරණින් පුරිසං වාපිතාදිසං. කාන්තාවක් වෙන්න පුළුවන්, පුරුෂයෙක් වෙන්න පුළුවන්. දෙන්නගේ මුදල් කළමනාකරණය කළ යුත්තේ, ගෙදර ආර්ථිකය අතට අරගෙන කටයුතු කළ යුත්තේ සදාචාර සම්පන්න අයෙක්. හිතුමතේ වියදම් කරන, ධනය වනසන, පරපුරුෂ සේවන, පරදාර සේවනෙහි යෙදෙන ස්ත්‍රියකට නම් ගෙදර මුදල් පාලනය දෙන්නේ මහත්තයා කොච්චර මහන්සි වෙවි හම්බ කළත් හම්බ කරන ධනය ඉතුරු කරගන්න බෑ. ඒ වගේම වැරදි වැඩ කරන ස්වාමි පුරුෂයෙක් නම් තමන්ගේ අතේ මුදල් කළමනාකරණය තියාගෙන ඉන්නේ තමන්ගෙන් ගෙදරට වෙන්න ඕන යුතුයකම් ටික ඉටු කරන්න පුළුවන්කම නැහැ. ඒ නිසා ඒ ගෙදර මුදල් පරිපාලනය හොඳ කෙනා අතට ලැබෙන්න ඕන. නොලැබුණොත් පිරිහිලා යන බව බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒ වගේම ඊළඟට පෙන්නනවා අප්ප භෝගෝ මහා තණ්හෝ කත්තියේ ජායතේ කුලේ සෝච රජ්ජම් පත්තයති තම්පරා භවතෝ මුඛං. මේක හරිය වැදගත් අපිට. මොකද අප්ප භෝගෝ මහා තණ්හෝ තියෙන්නේ පොඩ්ඩයි. තියෙන්නේ පොඩ්ඩයි. ලැබෙන්නේ පොඩි වැටුපක්. හැබැයි කවුරු හරි කෝටිපතියෙක් මං කියලා හිතාගෙන වැඩ කරනවා නම් ඒ මනුස්සයා පිරිහෙනවා. අප්ප භෝගෝ මහා තණ්හෝ කත්තියේ ජායතේ කුලේ සෝච රජ්ජම් පත්තයති. තමන්ගේ පමණට ජීවත් වෙන්න. තමන්ට ලැබෙන්නේ පඩිය රුපියල් 25000 නම් 25000ට හරියන මිනිහෙක් වෙන්න. කෝටිපතියෙක් වෙන්න යන්න එපා. එහෙම වෙච්ච ගමන් පිරිහෙනවා කිව්වා බුදුහාමුදුරුවෝ. තමන්ට ලැබෙන ප්‍රමාණය තමන් හැම වෙලාවකම ජීවත් වෙන්න ඕන තමන්ට පුළුවන් තරමට වඩා ටිකක් අඩුවෙන්. කන්න ඕන එහෙමයි, අඳින්න ඕන එහෙමයි, ගමන් බිමන් යනකොට හැම වෙලාවකම පුළුවන් ප්‍රමාණයට වඩා ටිකක් අඩුවෙන් ජීවත් වෙන්න බලන්න. එතකොට පිරිහෙන්නේ නැහැ. තමන්ට ලැබෙන ප්‍රමාණෙත් එක්ක මහා පරිමාණයේ දේවල් ප්‍රාර්ථනා කරනවා නම් ඒක නා පිරිහෙනවා. අන්න ඒ නිසා තමයි අද ගොඩාක් දෙනෙක් ණය වෙලා තියෙන්නේ. ණය ගෙවා ගන්න බැරි වෙලා තියෙන්නේ. මරණකම් දුක් විඳින්නේ පිරිහෙන්නේ ඒ හේතුව නිසා. ඒ නිසා පින්වත්නි මේ බුදුහාමුදුරෝ දේශනා කරපු මේ කරුණු කාරණා එකින් එක පෙන්වනවා. මේ කාරණා පිටුපස ඔබ ලුහු බඳිනවා නම් පිරිහීම අත ළඟයි. වහාම හැරෙන්න අනිත් පැත්තට. ලෝකයා යන දිශාවට නෙවෙයි අනිත් පැත්තට හැරෙන්න. පිරිහෙන දොරටු ටික වහලා ඔබ දියුණු වීමේ මාර්ගයේ ගමන් කරන්න. ඒ සඳහා මේ උදෑසන හිරු මාධ්‍ය ආයතනය මගින් ඔබ වෙත ගෙන එන සමාජ සංගායනා ධර්ම දේශනාව හේතු වාසනා වේවා. මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් අපේ රටවැසි සියලු දෙනාම පිරිහෙන්නේ නැතුව දියුණුව කරාම යොමු වේවා. කාටත් මෙලොව සුව වේවා, පරලොව සුව වේවා. ප්‍රාර්ථනානුකූලව ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වාසනා වේවා කියලා කවුරුත් නිවන් ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. සමාජ සංගායනා